good day ඔබට සුබ උදෑසනක් අද මගේ මාතෘකාව වෙන්නේ මේ කොවිඩ් කාලේ ළමයි ගොඩක් ගෙදරට කොටු වෙලා ඉන්නකොට තාත්තා විශේෂයෙන්ම අම්මත් තමයි තාත්තත් අම්මත් කොහොමද ළමයි සමග ප්ලෑන් එකක් තියාගන්නේ ඒගොල්ලන්ගේ අනාගතය හිර වෙන්න අවශ්‍ය නැත තවමත් ගෙදර ඉඳලා ඒගොල්ලන්ගේ අනාගතය සැලසුම් කර හැකිය කියලා. ඒක මම හිතන්නේ මේ කාලේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තරුණ ළමයින්ටත් දැනීමක් තියෙන්න ඕන. ඔවුන් A level වුණත් යුනිවර්සිටි ස්ටුඩන්ට් වුණත් කොහොමද අපේ ජීවිතය ගැන අපි ප්ලෑන් එක තියාගන්නේ. දැන් නියුරෝකෙමිකලි නියුරෝනලි සහ ළමා වර්ධනය අතින් බලනකොට මම මේක නිතර කියලා තියෙනවා. පළවෙනි අවුරුදු 3 කිසිසේත්ම ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන්න එපා. ළමයින්ගේ මතකයට අදාළ මෙමරි නෙට්වර්ක්ස් ඩෙවලොප් වෙන්නේ අවුරුදු 14 වෙනකම් පමණයි. ඒ නිසා අවුරුදු 14ට ඉස්සෙල්ලා මොනම ඩිජිටල් ස්ක්‍රීන් එක කරන තරමට ළමයින්ගේ මෙමරි බ්ලොක් වෙනවා. මේ මෙමරි හැදෙන්නේ නැහැ. මතක පත හැදෙන්නේ නැහැ. අවුරුදු 14න් පස්සේ අලුත් මතක පත හැදෙන්නේ නැහැ. ඔබට තියෙන වලින් තමයි ඔබට වැඩ කරන්න වෙන්නේ. ඉතින් මේක ළමයිනුත් වටහා ගන්න ඕන, ඔබත් වටහා ගන්න ඕන. මතක පත අලුතෙන් හදාගන්න තරමට තමයි ඔබේ ජීවිතය බ්‍රිලියන්ට් වෙන්නේ. ඔබගේ උපරිම කොටසට ඔබට යන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි පාඩම් කරනකොටත් වෙන දේවල් ප්ලෑන් කරනකොටත් අපි මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ එක්සිකියුටිව් එම්පැතික් top down regulation වලින් තමයි වැඩ කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ විධායක සම්‍යශීලී top down හිතාමතා කරන එහෙම නැතුව අපි ඩිජිටල් ස්ක්‍රීන් එකේ ගොඩක් ඉන්නකොට ඒකේ කයිනිස්තටික් විෂුවල් අකූස්ටික් ඒ කියන්නේ ගම්ම්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය උත්තේජනය වැඩි වෙන නිසා අපි හිතාමතා වැඩ කරන පත නිෂේධනය වල මේ temporal cortex එක මෙතන තියෙන්නේ. prefrontal cortex එක මෙතන තියෙන්නේ. temporal cortex එක උත්තේජනය වුණාම අපි ලෑස්ති වෙලා ඉන්නේ කොහෙන් එන උත්තේජයට ප්‍රතිචාර දක්වන්න. එතකොට පරණ මතකය හැමතිස්සම උත්තේජවත් වෙලා තිබෙනවා. එතකොට පරණ මතකය ත්‍රාසයක් වෙන්න පුළුවන්, ශෝකයක් වෙන්න පුළුවන්. ඒක නිතරම උත්තේජ වෙලා ඒ කියන්නේ පහුගිය පැයේ මතකය හෝ පහුගිය දිනේ ආවර්ජනය කියමු. ඒක උත්තේජවත් වෙලා තිබෙන්නේ. ඊළඟට ඉමැජිනේෂන් එක උත්තේජවත් වෙලා තියෙන්නේ. මනෝ රූප, චිත්ත රූප උත්තේජවත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ ටෙම්පරල් ලෝබ් එකෙන් කරන වැඩ කොටසත් අපිට අවශ්‍යයි. මියුසිෂියන්ස්ලාට, ආටිස්ට්ලාට එහෙම සිතුවිලි රූපමවා වැඩ කරන ක්ෂේත්‍ර තියෙනවා. ඉන්ටීරියර් ඩිකෝර්, ෆැෂන්, ආටිස්ට්, මියුසික්, එන්ටර්ටේන්මන්ට් ඒ ක්ෂේත්‍ර ඉතින් වැඩේ ඔක්කොටම බෑනේ එන්ටර්ටේනර්ස්ලා වෙන්න, ඔක්කොටම බෑනේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්න YouTube එකේ නේ. මොකද වෛද්‍යවරු වෙන්න ඕන, ගුරුවරු වෙන්න ඕන, හෙදියන් වෙන්න ඕන, මේ accountants වෙන්න ඕන, engineersලා වෙන්න ඕන. ඒ ක්ෂේත්‍ර ඔක්කොම ඩම් වෙනවා අපි top down regulation. මම ඒකට හදපු වචනය අදෝපාදක යාමන. ඒ කියන්නේ පහලින් එන වටෙන් පිටෙන් එන්නා වූ ගම්ම්‍ය නැත්නම් රිද්මාවේගී ශ්‍රව්‍ය දෘශ්‍ය උත්තේජනයන් හැමතිස්සෙම අපිව on the spot වැඩ කරන්න අපි හදනවා. ඒ හිතුණු පරිදි. එතකොට අපි වැඩ කරන්න ඕනේ කොහොමද? මේ prefrontal cortex එකෙන් අපි වැඩ කරන්න ඕනේ සම්‍යශීලී අපිටත් හොඳයි අනිතටත් හොඳයි ආරම්භය, තරණය, සාර්ථක නිමාව සහ well done reward. කවුද well done කියන්නේ? අපිම මිනිත්තු 45ක් පාඩම් කරලා අපි ආපහු බලලා කියනවා මට අරක තේරුණා අරක තේරුනේ නැහැ. එතකොට ළමයින්ට කතා කරන්න ඕන ඉම්ප්‍රූව්මන්ට් වලට. ළමයින්ට කතා කරන්න ඕන වරද පෙන්වලා දෙන්න නෙවෙයි. ළමයින්ට පෙන්වලා දෙන්න ඕන ඊට වඩා හොඳ දේ. කටේ භාෂාව අම්මගේ තාත්තගේ මේ කාලේ හරියටම වෙනස් වෙන්න ඕන. මොකද අම්මා තාත්තා හිතන්න පුළුවන් අපි ස්ට්‍රෙස් වල ඉන්නේ කියලා. ඒ වුණාට ළමයි ඊට වඩා ස්ට්‍රෙස් වල ඉන්නේ. මොකද ඒගොල්ලන්ට ඉස්කෝලේ යාළුවෝ නැහැ, ක්‍රීඩා කරන්න නැහැ, එළියට යන්න නැහැ. හැමතිස්සෙම ඔන්ලයින් එකේ ඉන්න එකෙත් තිබෙනවා පික්සල් ආචරණය මොළයට බලපාන හැටි ගැන මම ක්ලිප් ගොඩක් කරලා තියෙනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ
අවසාන නිලමය පොසිෂන් එක මේ රජයේ වෛද්‍ය පීඨයක head of department of pharmacology. ඒ නිසායි මම COVID lectures වල ගොඩක් pharmacology ගැන කතා කරන්නේ. අදත් ඒ ගැන පොඩ්ඩක් ඉවර වෙන ඉස්සෙල්ලා මම කියන්නම්. නමුත් මම මගේ මූලික මේ පහුගිය අවුරුදු 7ේම ගවේෂණයේ තිබුණේ පික්සල් ස්ක්‍රීන් එක. ඒ කියන්නේ LED ස්ක්‍රීන් එක ස්මාර්ට්ෆෝන්, iPad, tab ඕනම ටච් ස්ක්‍රීන් එක. ඒකේ පික්සල් දන්නවනේ PPI කියවම පික්සල්ස් per inch. ඒ පික්සල් සාන්ද්‍රණයෙන් වැඩ කරන කල ඒක කොහොමද මොලේ පතවලට බලපාන්නේ, මොලේ රසායනයට බලපාන්නේ. ඒක තමයි මම ගොඩක් රිසර්ච් කරේ ගිය අවුරුදු 7. ඒ ගැන පොත් ගොඩක් මම ලියලා තියෙනවා. කරුණාකරලා මේ පොත් අරගෙන කියවන්න පුළුවන් නම් හොඳයි. මේ පොත් තිබෙනවා සරසවි පොත් ශාලාවේ සරසවි බුක් ෂොප් එකේ. ඒ වගේම මේ විජිතාප් එකේ මේ ස්ක්‍රීන් ස්මාර්ට්. එතකොට මේක සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් දෙමළෙනුත් තියෙනවා. මේක ළමා මනස හා ශික්ෂණය. මේක ඉතින් මේ රෙස්ට්‍රික්ෂන්ස් ඉවරුනාම ගන්න පුළුවන්. mom and dad mistake management. එතකොට ළමාවිය සුරකිමු. හැම භාෂා තුනෙන්ම මේ පොත් තිබෙනවා. ඒව ඩිසයින් කරලා තියෙන්නේ අම්මයි තාත්තයි අවුරුදු 8 ළමයා එක්කම කියවන්න පුළුවන්. ඉතින් ඒක ඔය ටිකම ඉස්මනට කියලා හිටියේ පික්සල් ආචරණය ගොඩක් ළමයින්ගේ පාඩමට බාධා කරන නිසා. මම කලින් කීවා මෙන් අවුරුදු 14 වෙනකම් විතරයි මතක පත වර්ධනය කරගන්න පුළුවන්. මෙමරි ට්‍රැක්ස්. ඒක ඒ වලින් තමයි ඔය මේ ඊළඟට පාඩම් කරන්න පුළුවන්. ඒ නිසා ළමෙක් ඔන්ලයින් පාඩම් කරත් ඒගොල්ලෝ නෝට්ස් ලියන්නම ඕන. අපි නෝට්ස් ලියන තරමට තමයි මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ. මම හිතන්නේ ගෝඩ්ගේ ලොකුම ගිෆ්ට් එක තමයි මේ හෑන්ඩ් රයිටින්. ඉතින් හෑන්ඩ් රයිටින් ලියනකොට මේ බලන්න දැන් ටයන්න එක ඇන්ටි ක්ලොක්වයිස්. රයන්න ක්ලොක්වයිස්. එහෙම තමයි මොලේ දියුණු වෙන්නේ. ලියන තරමට තමයි මොලේ දියුණු වෙන්නේ. මතක හිටින්නෙත් ලියන තරමට. ඒ නිසා මේ ගැන උනන්දුවක් ගන්න ඕන දෙමව්පියෝ. ළමයි එක්ක රණ්ඩු කරන්න බෑ ප්ලීස්. මගේ පොත් අරගෙන කියවන්න. ළමයි එක්ක කියවන්න. එතකොට හවස 7 පවුලේ පැය විය යුතුයි. ඒ වෙලාවට වෙන මොනවා තිබුණත් හවස 7 ඔබ කැප්චර් කරගන්න ඕන ළමයි එක්ක කාලය ගත කරන්න. එතකොට අම්මා දිනපතාම දෛනිකව සුරක්ෂිත කරනවා මායිම තුල තියෙන දේවල්. තාත්තා තමයි next step next stretch ඊළඟ පියවර ඊළඟ පිම්ම ළමයට දෙන්නේ. ඉතින් මේ වගේ කාලයක ළමයාගේ ඉදිරි ගමන අවිහිර වෙලා තියෙනකොට ඒක අම්මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයා ස්ට්‍රෙස් ගහලා හැමතිස්සෙම ළමයාව නැග් කරනවා. එතකොට තාත්තට තියෙන්න ඕන හොඳ කාලසටහනක් පැයෙන් පැය පුතා මොනවද කරන්නේ. එතකොට තාත්තා පුතත් එක්ක දුවත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩමාලාවක් හැම දවසෙම තියෙන්න ඕන අඩු ගානේ පැය භාගයක්වත් ඔබ ළමයා උදෙසා ආයෝජනය කරන්න අත්‍යවශ්‍යයි. ඒක නැතුව ඉස්කෝල වලට බැන ඉඳලා රජයට බැන ඉඳලා හරියන්නේ නැහැ. මේ වගේ කාලාවම අපිට පුළුවන් වෙන්න ඕන ඒ හැම දවසම ඉතා හොඳ ආයෝජනයක් ලෙස සරල කරලා ඉතා හොඳ ප්‍රතිලාභයක් ලබා දීම තාත්තගේ වගකීම. එතකොට ඒකට අදාළව මම පොඩි පියවර 4ක් කියන්න යනවා. එතකොට අපේ ජීවිතය හරිත වර්ණ නිල් තන බිමක් මෙන් කියලා අපි හිතමුද. එතකොට ඒක තමයි අපේ ජීවිතයට ලැබිලා තිබෙන gift එක සහ ඒ ලැබුණු දෙයින් අපි ලබාගත් අස්වැන්න. ඒකට තමයි මේ green pasture හරිත වර්ණ නිල් තෘණ භූමිය කිව්වම අපිට තේරෙනවා ඒකෙන් එපිට තිබෙනවා වනාන්තරයක්, ශුෂ්ක ප්‍රදේශයක්, සමහර විට අන්තරාසහිත දේවල්. එතකොට තාත්තා ඩිෆයින් කරන්න ඕන මේ බවුන්ඩරි එක, සීමා පනවන්නේ කවුද? තාත්තා. ඒක ළමයාටත් තේරෙන්න ඕන මේක සාධාරණ සීමාවක්. එතකොට ග්‍රීන් පාස්චර් කිව්වම හරිත වර්ණ නිල් තෘණ බිම කිව්වම මට ලැබුණු දේ එයින් මා ලද ඩිවිඩන්ස් ප්‍රතිලාභය. ඔබට කොහොමද හැංගෙන්නේ? එතකොට ළමයාටත් මේවා කියලා දෙන්න ඕන. පුතා දැන් අපි අමාරු කාලෙක ඉන්නේ, O level කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේක මම කියන්න ඕන O level ඉවර වෙච්ච ගමන් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් එක ප්ලීස් යන්න එපා. ඒ වලින් රැකියාව ලැබෙන්නේ නැහැ.
අනිත් A level කරන්න පුළුවන් ළමයි A level කරන්නම ඕන. දැන් A level කරන්න බැරි නම් යන්න ඕනේ අපේ NVQ එකට. අපේ NVQ එක විශිෂ්ට ඒ කියන්නේ national vocational qualification ඒ පාඨමාලා ලෝකෙම ඉතා හොඳ පාඨමාලාවක්. ඉතාම හොඳට ඒක සැලසුම් කරලා තිබෙනවා. අපි ඒක ගොඩක් වැඩ කළා තියෙන නිසා අපි දන්නේ. ඉතින් A level කරන්න බැරි ළමයි ඉන්නවා. ඒගොල්ලන් අරින්න ඕනේ NVQ post එකකට. ඒකේ හැම අතින්ම තියෙනනේ mechatronics තිබෙනවා. O level වලින් O level fail වෙලත් ඒක කරන්න පුළුවන්. O level ඉවර වෙලා ඒක කරන්න පුළුවන්. A level ඉවර වෙලා ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එතකොට මම මේ කියා හිටියේ හරිත වර්ණ භූමිය මෙතෙක් ලද දේ එයින් ලද අස්වැන්න ඊළඟට සීමා boundaries. ඒ boundaries තාත්තා තමයි වැට රකින්න ඕනේ. ඔබ ඒ ගැන පුතා එක්ක එකතු වෙලා පොඩි දුවත් එක්කත් එකතු වෙලා පොඩි ගවේෂණයක් නැත්නම් assessment එකක් තක්සේරුවක් කළ යුතුයි. එතකොට හරිත වර්ණ විය යුතු තැන්වල දුඹුරු වර්ණ වෙලා තිබෙනවාද? ගල් තියනවාද? මුල් තියනවාද? වස විස රිංගලා තිබෙනවාද? ඉතින් පික්සල් ලෝකේ දන්නවනේ. ඉතින් මේ ළඟදී දෙමව්පියන් මට කතා කරා. ඉතා හොඳ ළමයා කෙලවරක් නැතුව ඩිජිටල් ගහන්න පටන් අරන් එයාගේ කාමරේ තියෙන ලොකු 4K ස්ක්‍රීන් දෙකක්. ඉතින් 4K ස්ක්‍රීන් දෙකකින් ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල රෑ තිස්සේ දවල් තිස්සේ මේක කර ඉන්නකොට එයාට හොඳටම අමාරු වෙලා. ඉතින් දැන් අපේ තිබෙනවා empathic motor therapy කියලා. ඒ කියන්නේ grips and ropes තුලින් ඔය challenge courses තියෙන්නේ. ඒ grips and ropes තුලින් ළමෙක්ව යවුවම එයාගේ මතක සටහන් ඊළඟට එයාගේ default mode network එක ආරම්භය, තරණය, සාර්ථක නිමාව සහ well done, good reward. එතකොට අපි මිනිත්තු 45ක් වැඩ කරන්නේ ඩෝපැමින් තුලින් ඉලක්කය බලා. ඊළඟ මිනිත්තු 15 අපි විචක්ෂණයක් කරනවා මම කරපු පාඩම මට තේරුණාද මේක ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද එකතු කරගන්නේ මොනවද කියලා ඒ සෙරටනින් වැඩ කරන්නේ එහෙමයි. අපි දිගටම ඩිජිටල් එක ගහ හිටියොත් ඩෝපැමින් අඩු වෙන්නේ නැහැ. ඩෝපැමින් එන්න වැඩි වෙනවා. එතකොට සෙරටනින් වලට වැඩ කරන්න බැරි වෙනවා. මොකද්ද සෙරටනින් කරන්නේ? ආපසු සොයා බැලීම, විප්‍රම් කියලා බැලීම, විචක්ෂණයක් සමාලෝචනයක් කිරීම, මට වැරදුනේ කොහෙද, මට මදි වුණේ කොහෙද, ඊළඟට තව පාඩම් කරන්න ඕන මොනවද? ඒ විතරක් නෙමෙයි. පාඩම් ශික්ෂණ පතේට අදාළයි කොලේෂන් ඔක්කොම සාරාංශයක් ලෙස ඉගෙන ගැනීම. කනෙක්ෂන් අනිත් සම්බන්ධ වෙන ට්‍රැක්ස් වෙන විෂයන් මොනවද, වෙන අදාළ කොටස් මොනවද? ඩිජිටල් ස්ක්‍රීන් එකේ එක දිගට හිටියොත් නැත්නම් අධිවේගී ඩිජිටල් වැඩ කරොත් ඩිජිටල් ගේම්ස් වගේ අර විචක්ෂණය එහෙම් පිටින්ම නැති වෙනවා. එයා පාඩම් කරේ මොනවද එයා දන්නේ නැහැ. දැන් මම පාඩම් කීපයක් කරා නිින්ද සුරක්ෂිත කිරීම ගැන. මගේ ක්ලිප් 187 YouTube එකෙන් බලන්නත් පුළුවන්, මගේ ටයිම්ලයින් එකෙන් බලන්නත් පුළුවන් 187. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මම කරලා තියෙන ඔක්කොම ක්ලිප්ස් WhatsApp එකක් එවන්න පුළුවන්. කරුණාකරලා WhatsApp එකක් එවන්න 077 49 59 214. ඒකේ තිබෙනවා කොවිඩ් ගැන ක්ලිප්, විද්‍යාත්මක ක්ලිප්, මේ ළමා මානස සංවර්ධනය, youth development, career curriculum ඒ වගේ විෂයන් 077 49 59 214. ඉතින් ඒ ක්ලිප්ස් බලලා ඔබට තවත් මේක ඉගෙන ගන්න පුළුවන්. දැන් මම මේකේ හිටියේ හරිත වර්ණ භූමිය. දැනට තත්වය. දෙවැනි එක තමයි මනුෂ්‍යයන් විශ්ම දියුණු වෙන්න කැමති කෙනෙක් ඒක struggle for existence නැතිව උචිතෝන්නතිය නැතිව සමට උන්නතිය කියන උද්ෘත පාඨය පිළිගන්න අවශ්‍යයි. උචිතයාට උන්නතිය කියන්නේ බල අරගලයක්. සමට උන්නතිය කියන්නේ පවුලේ හැම ළමයාටම හොඳ උන්නතියක් තියෙනවා. නැත්නම් ugly duckling syndrome වෙනවා. ඒ කියන්නේ මෙයාට බෑ. ඉපදුනා වැරදි මීට වඩා හොඳයි වංගෙඩියක් හදාගත්තා නම් ඔහොම ළමයින්ට තාත්තලා කතා කරනවා මම අහලා තියෙනවා. මොකද තාත්තට වැඩි ඉවසීම නැහැ. තාත්තගේ ගතියක් තියෙනවා එයා කැමති දිනන රේස් එකේ පංගුකාරයෙක් වෙන්න. නමුත් තාත්තට කෝචින් අවශ්‍යයි පෙරදුණු, කැළඹුණු, වැරදුණු ළමයාට පංගුකාරයෙක් වෙන්න නේද? Leadership is that. Some leaders can't face up to failure. Some fathers are also like that. සමහර නායකයන්ට අසමර්ථය එක්ක වැඩ කරන්න බෑ. එහෙම බෑනේ නේ.
ජීවිතේ හැමතිස්සෙම සමර්ථ වෙන දේවල් තියෙනවා, අසමර්ථ වෙන දේවල් තියෙනවා. ඉතින් අපිට දරුවෙක් ඉන්න පුළුවන් එයා 70%ක් සමර්ථයි. තව දරුවෙක් ඉන්න පුළුවන් 70%ක් අසමර්ථයි. එතකොට අපි මොකද කරන්නේ? මේ දෙගොල්ලොක්ම එකම ක්‍රියා කරන්න පුළුවන් වීම තමයි මාතෘත්වයේ පිතෘත්වයේ විශිෂ්ටත්වය. එතකොට මේ දැනට තියෙන හර්ථ වර්ණ. දෙවෙනි එක he has to lead us into still waters. එතකොට ඊළඟ දැන් හර්ථ වර්ණ භූමියේ තැන්පත්ව ඉඳීම උචිතයාගේ උන්නතිය ගැන අර්ගලයක් නැතිව might is right එහෙම නැතිව. ඒ කියන්නේ මට තියෙන දේ පමණින් විතරක් නෙමෙයි මා කරගත්ත පමණින් තෘප්තියෙන් ඉන්න ඕන. ඒ විතරක් මදි. ඊළඟ පියවර lead by still waters. ඉතින් ඒ කාලේ සම්පත් ලෙස සැලකුවේ වතුර ලිඳ තමයි සම්පත. කෘෂි ආර්ථිකයක correct වතුර ලිඳ තමයි සම්පත. ඒ වගේම ගව මහීෂාදීන් අතරත් animal husbandry වල වතුර ලිඳ තමයි සම්පත. එතකොට දැනට තියෙන හරිත වර්ණ භූමිය ගැන ස්තුතියෙන් thank you God ගැන එහෙම හිතනවා නම් Godටත් thank you කියලා, දෙමව්පියන්ටත් thank you කියලා, ගුරුවරුන්ටත් thank you කියලා උපකාර කරපු හැමෝටම thank you ශෛලියෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. ස්තුති පූර්වකව ජීවත් වෙන්න අවශ්‍යයි. අපේ පරණ සුභාෂිතයේ කවියක් තිබෙනවා කුරිරු ගොරසකුන්ගේ දලගෙහි විෂය මදුරු මැසි කලන්ගේ තුඩගෙහි විෂය රුදුරු නුහුසුවන්ගේ ඒ කියන්නේ ගෝනුස්සන්ගේ වලගෙහි විෂය නපුරු දුදනන්ගේ සියොලංගෙහිම විෂය. දැන් අපිට ක්‍රමයක් තිබෙන්න ඕන විෂහරණය කරන්න. මොකද සමහර අය ඇතැම් දෙයකට විෂ වෙනවා, තවත් අය තව දෙයකට විෂ වෙනවා. එතකොට අපි තුල මේ නිවාරණ කිරීමේ හැකියාව තියෙන්න ඕන. දැන් මම මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා අපි ඔය කොවිඩ් ප්‍රශ්නේදී මොකද වෙන්නේ කොවිඩ් ස්පයික් ප්‍රෝටීන් එක අපේ ACE2 රිසෙප්ටර්ස් වලට ආක්‍රමණය කරාම නහයේ ඌරේ එතකොට ඊළඟට පල්ලෙහාට යන්න පටන් ගන්නවා. දැන් මගේ කොවිඩ් ක්ලිප්ස් වල මම කියලා දුන්නා කරුණාකරලා ඒවා බලලා නැත්නම් බලන්න මම කියලා දුන්නා. ඒ වෛරස් එක පල්ලෙහාට බහින්න ඉස්සෙල්ලා නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. පල්ලෙහාට කියන්නේ පෙනහල්ලේ ස්තර වලට බැස්සට පස්සේ ඉමුන් ඇග්‍රෙෂන් ආක්‍රමණශීලී ප්‍රතිශක්ත ප්‍රතික්‍රියාව නරක වෙන්න ඉස්සෙල්ලා ඒක වළක්වන්න පුළුවන් බෙහෙත් තියෙනවා. ඒව ගන්න අවශ්‍යයි. ඉතින් ඒක මේ අපේ ආරක්ෂාවට කරන වැඩක්. ඉමුන් ඉන්ෆ්ලැමටරි ඒ කියන්නේ පිටින් ආපු ප්‍රතිදේහ ජනකයේ ඇන්ටිජන්ට විරුද්ධව ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධව මෙහෙම ආක්‍රමණය කරලා ඊළඟට අපේ ශරීරයේ අනුජාතියක් තියෙනවා ඒ ආක්‍රමණය නිවාරණය කරන්න. ඒකට අපි කියන ස්පෙસિෆික් ප්‍රෝ රිසෝල්වර් මොලිකියුල්ස් කියලා. හරි ලස්සන වචනයක් නේ රෙසොලියුෂන් එක රිසෝල්වර් කියන්නේ ඇවිලෙන ගින්නට පිළිල් ගන්න එපා. ඇවිලෙන ගින්න නිවන්න. ඒක අපේ ශරීරෙම සැලසුමක් තිබෙනවා. ඉමුන් ඉන්ෆ්ලැමටරි ඇටැක් එක ප්‍රහාරය අර සතුරට විරුද්ධ ප්‍රහාරය කරාට පස්සේ අපි තුවාල කරගන්නේ නැතිව ඒක නිවාරණය කරන්න. ඒ නිවාරක අණු හැදෙන්නේ විටමින් D යුතු ප්‍රමාණයක් තියෙන විදිහට. ඒක නිසා තමයි මම නිතර කියන්නේ දෛනිකව විටමින් D සහ සින්ක් ගන්න කියලා. ඒකත් අපේ ප්‍රතිශක්තියට අදාළ දෙයක්. ඉතින් මේ ප්‍රතිශක්තියෙන් ගත්ත පාඩම මොකද්ද? ප්‍රහාරයක් වුණාම ඒක නිවාරණය කරන්න ඔබගේ ජීවිතේ පුළුවන්කමක් තියෙන්න ඕන. එතකොට මේ දෙවැනි යථාර්ථය තමයි අපි lead into still waters or clear waters or new resources. අපගේ හරිත වර්ණ භූමිය පළල් කරගන්නේ අනිත් අයගෙන් උදුරලා නෙමෙයි. හරිත වර්ණ භූමිය පළල් කරගන්නේ අපිට ඊළඟ තිබෙන රිසෝස් එකට අපිට මඟ පෙන්වීමක් අවශ්‍යයි. රිසෝස් සම්පත වෙන මොනවද කියන්නේ? ඒකට රිසෝස් සම්පත් තව වචනයක් තියෙනවා. රිසෝස් එකට අපිට අවශ්‍යයි ඒ සම්පත කැළඹුණු මඩ වුණු මේ ගහගෙන මරාගෙන එහෙම බෑ සම්පත් වලට යන්න. මේක හරිත වර්ණ භූමිය ගැන ස්තුතියෙන් ඒකේ පාර්ට්නර්ස්ලා එක්ක එතකොට භාර්යාවත් පාර්ට්නර් ළමයිනුත් පාර්ට්නර් ඔබත් එක්ක පාර්ට්නර්ස්ලා එතකොට ඉන්නවා ඔබට ජේෂ්ඨ අය. ඊළඟට ඉන්නවා ඔබගේ සමකාලීන අය. ඊළඟට ඉන්නවා ඔබගේ කනිෂ්ඨය. එතකොට පරම්පරා තුනක් එක්ක ඔබ වැඩ කරනවානේ. ඒ නිසා කවපුවත් කපන්නත් එපා කියනවා නේද? ඔව් එහෙමත් කියනවා.
එම නිසා ඔබගේ මේ හරිත වර්ණ භූමියට දායක වූ අය එක්ක තමයි ඊළඟ කොටසත් හොයන්න ඕනේ. එහෙමයි ඔබ හිතන්න ඕනේ. එතකොට ඒක තමයි going for more resources. එතකොට resources වැඩි වුණාම හරිත වර්ණ භූමිය තව ටිකක් වැඩි වෙනවා. එතකොට ඔබට පුළුවන් වෙනවා අනිත් අයටත් ඔබගේ හරිත වර්ණ භූමිය තුල ජීවනෝපායන් සපයන්න. එතකොට ඔබ බෙනෆැක්ටර් කෙනෙක් වෙනවා. සුභ සිද්ධ දායකයෙක්. එම නිසා ඇයි ඔබ වැඩි රිසෝසස් හොයන්න ඕනේ? වැඩි අයට ලයිව්ලිහුඩ්ස් ලබා දෙන පිණිස. මේක අවුරුදු 17 ඉඳන්ම මේක හිතන්න ඕන. එතකොට අපි අවුරුදු 5 ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. 5 ඉඳලා 14ට අපේ මතක ට්‍රැක්ස්, මූලික ශික්ෂණ, මූලික පුරුදු දෙමව්පියෝ එක්ක කිට්ටුවෙන් හදා ගන්නවා. අවුරුදු 14 ළමයා දෙමව්පියන්ට අවට ලෝකෙක ගැටෙන්න පටන් ගන්නවා. මිනිහා පියර්ස් අතරේ වීරය වෙනවා. ඒ නිසා අවුරුදු 14 වෙනකොට තාත්තගේ ලොකු ඉන්පුට් එකක් ළමයාට ලැබිලා තියෙන්න ඕන. නැත්තම් මේ ඩිජිටල් ආචරණය එක්ක එයාව අල්ලගන්න බැරි වෙනවා. එතකොට අවුරුදු 17 ඉඳලා එයා ලෑස්ති වෙනවා වෘත්තියට තමුන් උපයාගෙන තමුන්ගේ ජීවනෝපාය කරගන්න. එතකොට අවුරුදු 17 ඉඳලා 24 වෙනකම් මූලික අධ්‍යාපනය ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් එක්ක. අපේ අවවාදය ග්‍රැජුවේට් ඩිග්‍රී එකට පිට රට යන්න එපා. පළවෙනි ඩිග්‍රී එක ලංකාවේ කරන්න. දැන් වෛද්‍ය උපාධියකුත් ලංකාවේ කරන්න පුළුවන් විදිහට හැදීගෙන යනවා. මොකද ඔබගේ දරුවා ඔබ සමග ඉන්න ඕනම කාලෙනේ. ඒ අවුරුදු 17, 18, 19, 20 ළමයා ඔබත් එක්ක ඉන්න ඕන කාලේ. ඉතින් දැන් අපි කොහොමද දන්නවා පිටරට යන්න අමාරුයි. හැම රටකම සම්පත් සීමා වෙලා තිබෙන්නේ. ඒ ඇර අයියයි අක්කයි නංගි මල්ලිගේ සුගතිය සඳහාත් වැය වෙන්න ඕන. එහෙම තමයි ගෝඩ් පවුල ඩිසයින් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ළමයි වැඩිමහලු වී අම්මා තාත්තට සලකන්න මේ රටේ ඉන්න ඕන. එහෙමයි මේ ගෝඩ් ෆැමිලිස් ඩිසයින් කරලා තියෙන්නේ. ගෝඩ් ෆැමිලිස් ඩිසයින් කරලා තියෙනවා. ගෝඩ් දේශයන් ඩිසයින් කරලා තියෙනවා. හැම දේශයකටම යුතු සම්පත් තියෙනවා. ඒ අතින් ලංකාව සම්පත් බහුල රටක්. අපේ ලංකාවේ තමයි හෙක්ටාර එකකට පානීය ජලය වැඩිම රට ලංකාව. හෙක්ටාර එකකට. එතකොට අපේ ස්ට්‍රැටජික් පිහිටීම ආහාර වගාව සඳහා ලංකාව හැමතිස්සෙම සුදුසු රටක්. ඉතින් අපි දන්නවා පෝස්ට් කොවිඩ් ලෝකේ ආහාර ගොඩක් අමාරු වෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ කොලීග්ස් අපේ ලංකාවේ අයට හොඳ බුද්ධියක් තියෙනවා. මාත් එක්ක ඉගෙන ගත්තා ඉන්නවා. ඒගොල්ලෝ පිටරට වෛද්‍ය පීඨවල ප්‍රසිද්ධ මහාචාර්යවරු. ඒ නිසා අපේ රට ගැන දොස් කියන්නේ නැතිව ලද දේ සම්පත්නේ මම කියන්නේ මොනවද උල්පත් කියන්නේ. මොනවද අපේ රටේ වැඩ කරන උල්පත්නේ අර ගෝනුස්සන්ගේ වලගෙහි විෂය මදුරුවන්ගේ තුඩගේ ඒව කොහොමද අපි නිවාරණය කරන්නේ. මම විටමින් D වලින් උදාහරණයක් ගත්තානේ. අර ප්‍රහාරක ප්‍රතිශක්තිය ඊළඟට නිවාරක ප්‍රතිශක්තිය. ඔය දෙකම අපේ ජීවිතේ වර්ධනය කර යුතුයි. අර නිවාරක ප්‍රතිශක්තියට තමයි විටමින් D ඉතාම අවශ්‍යයි. එතකොට අර කොවිඩ් ස්පයික් ප්‍රෝටීන් එක ආවත් එයාව දමනය කරලා ගානට නිවාරණය කරලා එතකොට පෙනහල්ලට ඒ ආසාදනය ප්‍රශ්නයක් වන්නේ නැත. ඒක තමයි මම කොවිඩ් වලින් කියලා දුන්නේ. ඒ සඳහා මොනවද ගන්න කියලා දුන්නේ. නමුත් අද පාඩම අපේ ජීවිතයට අවශ්‍ය පාඩමක්. පළවෙනි දේ දැනට තියෙන හර්ථ වර්ණ කොටස. ඊළඟට ඒකේ සීමාවෙන් එහාට තියෙන අනතුරු ඔබේ පවුලට එන්න දෙන්න එපා. දේශයක් හැටියටත් එතකොට අපි අපේ දේශයේ සම්පත් අපේ දේශයේ වැසියන් උදෙසා මැක්සිමයිස් කරන්න අවශ්‍යයි. එතකොට ඔබට ඇයි බෙනෆිට් කියන්නේ? ඔබගේ හැකියාව තුලින් ඔබගේ හරිත වර්ණ භූමිය, ඔබගේ ලීඩර්ෂිප් එක lead into new resources තුලින් ඔබට පුළුවන් වෙන තව අයටත් රැකියාව ලබා දෙන්න. ඔබ පටන් ගත්ත කර්මාන්තේ, ඔබ පටන් ගත්ත ක්ෂේත්‍රය. එතකොට ඔබ සුභ සිද්ධ දායකයෙක් වෙනවා. එහෙම තමයි ගෝඩ් මේ ලෝකේ සැලසුම් කරලා තියෙන්නේ. පළවෙනි සුභ සිද්ධ දායකයා තාත්තා සහ අම්මා. ඊළඟට ඔබගේ වැඩ ක්ෂේත්‍රයේ ඔබ ගුරුපියෙක් වෙනවා.
ඔබ වැඩජනපියෙක් වෙනවා. අපි දන්නවා father roles, father models. ඉතින් ඒ ක්ෂේත්‍රයන් පටන් ගත්තා. ක්ෂේත්‍රයන් වලට වැය වුණා. එහෙම තමයි Godගේ අදහස. එයා අපිට දීමනා දුන්නම. So go for new resources, lead into new resources. හැබැයි ඒ new resources වලට යනකොට ඒකෙන් තවත් අයට ප්‍රයෝජනවත් වෙන ලෙස ඔබට God දෙයි. ඒකයි ඒකේ අදහස. මම තනියම නෙමෙයි, උචිතෝන්නතිය නෙමෙයි, සමට උන්නතිය. ඒක වෙනස් කරගන්න ඕන. ඔව්. benefactor කියන්නේ සුභ සිද්ධ දායකයා. ඒතකොට ડોක්ටර් කෙනෙක් කියන්නේ benefactor අපිට වෛද්‍ය දැනුම තියෙනවා. ඒ තියෙන්නේ අපි පොසත් වෙන්න නෙමෙයි, අපිට ජීවනෝපාය අවශ්‍යයි. ඒ තියෙන්නේ අනිත් අයට අපිට තියෙන ස්කිල් එක, නිපුණතාවයෙන් සුභ සිද්ධ ලාභියාගේ උන්නතිය අපි සලකන්න ඕන. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක place of restoration. ඕක කරගෙන යනකොට කැඩුම් බිඳුම් එනවා, තුවාල එනවා, බැරිවීම එනවා, අකර්මණ්‍යතා එනවා. ළමයටත් එහෙමයි, තාත්තටත් එහෙමයි, අම්මටත් එහෙමයි. ඒතකොට කැඩුම් බිඳුම් ඇති වූ තැන අපි මොකද කරන්නේ? ඔබ මොකද කියන්නේ? අපේ සෝෂල් මීඩියා එක දැක්කොත් කැඩුම් බිඳුමක් තියෙන මිනිස්සුන්ට සහනයක් ලැබෙනවද? ඉතින් අපි මෙහිම ගතියක් තියෙනවා. අපේ කොන්ෆිඩන්ස් එක ගැන. ඒ කියන්නේ අපි කොවිඩ් වුණා, අපි කෑ ගහලා කියනවාද මට කොවිඩ් හැදුණා කියලා. අපි හංග ගන්නවානේ. ඉතින් අපේ කොන්ෆිඩන්සස් තියෙනවා. කොන්ෆිඩන්සස් කියන්නේ විශ්වාසවන්තව අපි සද්ද බද්ද නොකර ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. අපිට වැරදුනාම අපි එහෙමයිනේ. ඉතින් අපේ කොන්ෆිඩන්ස් එකට අපි රහස්‍යභාවය ඒකට අපි ගෞරව කරනවා වගේ අනිත් අයගේ කොන්ෆිඩන්ස් එකටත් අපි ගෞරව කරන්න ඕන. මේ ඉතින් කැඩුම් බිඳුම් තිබුණාම he leads me to a place of restoration. restoration අර මතකද එක කාලේ මම නෑ ඕගොල්ලන් මතක නැති වෙති මගේ වයසට මතකයි අර සීගිරි පිටුතුතුම් වලට මොනවාද තීන්ත ගහලා බොහොම අමාරුවෙන් ඒක ප්‍රතිෂ්ඨාපනය කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපේ ජීවිතේ යම් වෙලාවක් එනවා ප්‍රතිෂ්ඨාපනයක් අවශ්‍යයි. ඒක පොඩ්ඩක් නිකන් inner healing, ඒක පොඩ්ඩක් සමහරලාට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකක් වගේ වෙන්න පුළුවන් අපිට ගොඩාක් අමාරු වුණොත්. ඒකට ප්‍රොවයිඩ් කරගන්න ඕන. ඒකට ලෑස්ති කරගන්න ඕන හිත මිතුරෝ. ඒ නිසා දුන්නම කන්නම් කාලා දුහන්නම් වාසිය අරගෙන පැනලා දුහන්නම් එහෙම නෙමෙයි. හිත මිතුරෝ එක්ක මම කියන්නේ දැනට තියෙන ග්‍රීන් ප්ලොට් එක අපි කියමු හෙක්ටාර් භාගයයි කියලා. දැන් ඔබට දීමනාවක් තියෙන්න පුළුවන්. ගොඩ දීලා ඒක හෙක්ටාර් 10ක් කරන්න. සමහරුන්ට තියෙන හෙක්ටාර් 100ක් කරන්න. එතකොට ඒකෙන් 100 දෙනෙකුට ආදායමක් ලැබෙන ව්‍යාපෘතියක් ඔබ සතු වෙන්න පුළුවන්. මොකද ඔබ බෙනෆැක්ටර් කෙනෙක්. ඉතින් චරිත ලක්ෂණ 7ක් තිබෙනවා, චරිතාංග 7ක් තිබෙනවා මේ අවස්ථාවේදී සලකන්න ඕන. එක අනාගතය පෙනෙන්න. අනිත් අයට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට පේනවා මේ බිස්නස් එක හරියයි. ඒගොල්ලෝ ගවේෂකයෝ වෙනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් ආටිස්ට්ලාත් මියුසිෂියන්ස්ලාත් වෙනවා. අනිත් අයට නොහැඟෙන, අනිත් අයට නොපෙනෙන, අනිත් අයට නොදැනෙන දේවල් දැනෙන අය. ඒගොල්ලෝ අන්ටර්ප්‍රනර්ස්ලාත් වෙනවා. අලුත් දේවල් සොයන අය. දෙක ගුරුවරු. ගුරුවරුන්ගේ චරිතය ස්ට්‍රික්ට්. මොකද 4ක් 7 කීයද ඩාලින් 4ක් 7 කිව්වම ශිෂ්‍යයා කිව්වොත් 77යි කියලා වෙල් ඩන් කියන්න බෑනේ. 4ක් 7 49. ඒ ගුරුවරුන්ගේ චරිත ලක්ෂණ ඒකයි. තුන්වෙනිව ඉන්නවා කෝචර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රේනර්ස්ලා. ඇදවිච්ච දේවල් කෙලින් කරන්න පුළුවන් අය. ගුරුවරු ඒකට එච්චර දක්ෂ නැහැ. නමුත් අර ට්‍රේනර්ස්ලා බානබස් වගේ අය ඇදවිච්ච දේවල් කෙලින් කරනවා. ඒක තමයි මේ ප්‍රතිෂ්ඨාපනයේ තැන. එහෙම අයත් රැකියා ස්ථානයකට අවශ්‍යයි, ජීවිතයටත් අවශ්‍යයි, ඔබගේ ආශ්‍රිත ක්ෂේත්‍රයට ඒගොල්ලොත් අවශ්‍යයි. ඊළඟට ඉන්නවා ඩයකෝනිය, යටහත් සේවයන් කරන අය. හැම කොම්පැනියකටම අවශ්‍යයි, පියර්න අවශ්‍යයි, තේක ගේනෙක් අවශ්‍යයි. ඒගොල්ලන් අගය කරන්න ඕන. ඒගොල්ලෝ යටහත් දේවල් කරන්න කැමතියි. හැබැයි ඒගොල්ලන් අගය කරන්න ඕන. ඒක තමයි යටහත් සේවා. පස්වෙනි එක තමයි ධනය ඇති අය අනිත් අය උදෙසා ධනෝපායන මාර්ග උදෙසා ධනය ආයෝජනය කිරීම. ස්ටොක්ස් ඇන්ඩ් ෂෙයාර්ස් එක සූදු ගැහිම නෙමෙයි. ධනය තියෙන අය කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. ඒකේ රිස්ක් එකක් තිබෙනවා. ඒ ධනය ඉතුරු කරගෙන නිකන් සේවිං account deposit දාන එක ලේසි. නමුත් ඒගොල්ලන්ට God කියලා තියෙනවා ඔබගේ ධනෙන් අනිත් අයට රැකියා මාර්ග හදන්න. එහෙමයි. ඊළඟට ඉන්නවා ලීඩර්ස්ලා. ලීඩර්ස්ලා කියන්නේ අනෙක් අයගේ
දීමනාව යුතු තැනට ආයෝජනය කරන්න, යුතු තැනට ඩිප්ලොයි කරන්න God දීපු හැකියාවක් තියෙන අය තමයි ලීඩර්ස්ලා කියන්නේ. අවසාන වශයෙන් ඉන්නවා mercy dealers. ඒ කියන්නේ කැඩිච්ච බිඳිච්ච අයට ලං වෙලා ගන්න පුළුවන් අය. ඇත්තම ડોක්ටර්ස්ලා එහෙම අය වෙන්න ඕන, නර්සස්ලා එහෙම අය වෙන්න ඕන. ඔබ කල්පනා කරන්න මේ හතෙන් ඔබ කවුද? එක ඉදිරියට යන ගවේෂකයෝ, දෙක ගුරුවරු, තුන කෝච්, හතර මොකක්ද කිව්වේ? entrepreneursලා, එතකොට පහ trainersලා, leadersලා, mercy dealersලා. mercy කියන්නේ කරුණාවේ කැඩුණු බිඳුණු අයට ස්ථානයක් සපවන අය. තුන්වෙනි මූල ධර්මය, ඔබ කැඩුණු බිඳුණු කෙනෙක් වුණොත්, වැරදුනොත්, අසමර්ථ වුණොත්, කැළඹුණොත්, පෙරදුනොත් කොහෙද යන්නේ? ඒකට ළමයින්ට ස්ථානයක් හදලා දෙන්න ඕන. ඒකට අදාළයි mistake management. mistake management වලදී අපි කියන්නේ ඔයාට වැරදුනා එහෙම නෙමෙයි. මේකට හොඳ දඬුවමක් දෙන්න ඕන. දඬුවම මිනිස්සුන්ව වෙනස් නොකරයි. කොටියෙක් කුඩුවේ දැම්මට කොටිය වෙනස් වෙන්නේ නැහැනේ. ඔබ කතා කරන්න ඕන redemptive justice. ඒ කියන්නේ ඔයාට මිදීමේ මාර්ගයක් තිබේ. retributive justice කියන්නේ මේ කරපු වරදට තමසිට මම මතක හිටින්න දඬුවමක් දෙනවා. ඒතර මතක හිටින්නේ මොකද්ද? කරපු වරද. අපි කතා කරන්න ඕන පුතා මේක කොහොමද අපි මීට වඩා හොඳට කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම ළමයිගේ දෙයක් හදනකොට රෑ කෑමට ඉස්සෙල්ලා හදන්න. කෑම මේසෙට ඉඳගත්තාම වැරදි කතා කරන්න එපා ප්ලීස්. මොකද කෑම මේසෙ තියෙන්නේ හොඳ දේවල්, ප්‍රීතිමත් දේවල්, හොඳ පුරුදු, කෘතඥ පූර්ව භාවයේ කෑම මේසෙදි නිතරම සෙරොටොනින්, ඔක්සිටොසින් හොඳට වැඩ කරනවා. ළමයා හරි කැමති. ඉතින් ඒක අම්මා හදපු කෑම කවුද දන්නේ? තාත්තත් කෑම හදන කාලයක් නේද ඇවිල්ලා තින්නේ. කෑම මේසෙදි ළමයාට චුක් චුක් චක් එකේව කියන්න එපා. ළමෙක් අපිට මතකයිනේ අපේ ගෙදර කෑම මේසෙ අපිට මතකයි. අපේ අම්මා හදලා දුන්න විදිහ අපිට මතකයි. ඒක ඒ වගේ තැනක් කරගන්න ඕනේ. ඒ වෙලාවට ස්ක්‍රීන් බෑග්. ඒ වෙලාවට ස්ක්‍රීන් බෑග්. ස්ක්‍රීන් එක ගැන ස්වර්ණමය නීති පහක් තියෙනවා. හවස 6න් පස්සේ ස්ක්‍රීන් අවම කරන්න. වෙන LED ලයිට් එක දඟලන්න එපා. මිනිත්තු 25කට වඩා බෑ. කෑම කන වෙලාවට ස්ක්‍රීන් කොහොමත් බෑ. ඔය වගේ මගේ නීති ටිකක් තිබෙනවා. ඒ ගැන ක්ලිප් එකක් ඕනනම් මම කිව්වේ 077 49 59 214ට කරුණාකරලා WhatsApp එකක් එවන්න, කෝල් කරන්න එපා. ඉතින් මගේ අවසාන කොටස තමයි මේ හරිත වර්ණ කොටස, මුලින්ම කිව්ව හරිත වර්ණ කොටස, ඊළඟ ආයෝජනය, ඊළඟට ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානය, කැඩුම් බිඳුම් හදන ස්ථානය, ඊළඟ එක ධර්මිෂ්ඨකමේ මාවත්වල මාගෙන යනවා. ඒ කියන්නේ ඔබට තියෙන්න ඕන ට්‍රැක් එකක්. මම මෙතෙන්ට ආවේ මොනවද? මගේ ගෙදරින් ඉගෙන ගත්තේ මොනවද? ගුරු ගෙදරින් ඉගෙන ගත්තේ මොනවද? ඒ මාවත මෙතෙක් ආවා. ඉන් එහාට මාව ගෙන යන මාවත මොකද්ද? මේවා ළමයි එක්ක කතා කරන්න ඕන. ධර්මිෂ්ඨකමේ මාවත් කියන්නේ අපිට තැනේ විදිහට ඇනේ ගහන්න බෑ. උලත් එකයි පිලත් එකක් බෑ. කෙකෙන් හෝ කොක්කෙන් හෝ බෑ. මේ ඇද නැති මාර්ග තිබෙනවා. ඔබ ඇද මාර්ග හදාගත්තොත් තව කෙනෙකුට පුළුවන් ඔබව ඒකේ පටලවන්න. ඒකයි ප්‍රශ්නේ. ඇද නැති මාර්ග තිබෙනවා. ඒ මාර්ග අපි කියලා දෙනවා අපේ ළමයින්ටත්, අපේ මේ ළමයින්ටත් කියලා දෙනවා. අපිත් ඒවා පාවිච්චි කරනවා. ඉතින් අර වර්ධට සමාව දීම, සමාව ගැනීම තමයි අර කුරුසිය කතාව. වැරදි වෙච්ච අයට තව chance එකක් තිබෙනවා. මතක නේද ජනවර්ජන? අයිමාරි ඒගොල්ලෝ මහත්තයා පරිවර්තනය කරා පොතක් මනුතාපය කියලා. ඒක ප්‍රංශ පොතක්, ලේ මිසරාබ්ලේ. ඒකේ ඒ ජනවර්ජන කියන මනුස්සයා ගැලි වහලේ. ගැලි කියන්නේ මේ ඒ කාලේ නැව් මේ රුවලෙන් පැදලානේ නැව් ගෙනිච්චේ. ඒ නැව් වල පැද්දම ඒකෙන් එළියට එන්න බෑ. නැවේම මැරෙනවා, මොහොතටම විසි කරනවා. කොහොම හරි ජනවර්ජන බේරිලා ආවා. හරි අර්ථවත් නමක් අයිමාරේ බීරිගොල්ල මහත්තයා දුන්නේ. එයා නමුත් කවුරුත් එයාට ඉන්න තැනක් දුන්නේ නැහැ. අවසානයේ එයා එනවා ඒ ගමේ බිස්කෝපු වහන්සේගේ ගෙදරට. ආවම එයා කියනවා එන්න මම වට කාමරයක් දෙන්නම්, ඉඳ ගන්න, කෑම කාලා මම නිදා ගන්න යනවා. උදේ නැගිට්ටම ජනවර්ජනට පේනවා ලස්සන ලෑම්ප් ස්ටෑන්ඩ් එකක්, පහන්දුකක්. එතකොට දැන් අලුත් ජනවර්ජනගේ වයස පැය 10යි.
රෑ නිදාගත්ත හොඳ කෑම ටිකක් දුන්නා. නමුත් මෙයාට පුරුදු ඔක්කොම දඩබ්බර විදිහට කරලා. මෙයාගේ පරණ ජනවර්ජන කියනවා පහන්රුකාරම් පනින්න එළිවෙන්න ඉස්සෙල්ලා. අලුත් ජනවර්ජන කියනවා නෑ මට මෙච්චර හොඳ සලකුව එක්කනාට එහෙම කරන්න බෑ. කවුද දින්නේ? පරණ ජනවර්ජන දින්නා. එයා ලාම්පු පහන්රුක දාගෙන යාගේ අර කබල් මල්ලේ යන්න ගියා. පැයක් යන්න හම්බුනේ නෑ. ආපහු යාව ඇදගෙන ආවා ඉන්ස්පෙක්ටර්. මතකද ඉන්ස්පෙක්ටර්ගේ නම? ජන්තු. ඇවිල්ලා දොරට තට්ටු කළා බිස්කෝප් වහන්සේට කිව්වා මූ ආගේ ගෙදර ඉඳලා යනකොට මේ ඔයාගේ ඔබතුමාගේ මේ හොඳ කැන්ඩල් ස්ටික් එක හොරෙන් ගියා කියලා. ජනවර්ජනට මූණ බලන්න බෑ. යහපත කර මනුස්සයට අයහපතක් කරා නේද කියලා එයා පල්ලෙහා බලන් හිටියා. බිස්කෝප් වහන්සේ කිව්වා ඒකට කමක් නෑ. මම මේක මෙයාට දෙන්න කැමතියි. ඉන්ස්පෙක්ටර් ජාන්දුට පුදුම හිතුණා. ජනවර්ජන බේරුණා. එතකොට ඒ කළ වරදට සමාව ලැබීම ජනවර්ජනව වෙනස් කරා. ඊළඟ සීන් එකේ ඉන්නේ අවුරුදු ගානකට පස්සේ ජනවර්ජන උසස් මිනිහෙක් වෙලා ලොකු කර්මාන්ත ශාලාව හිමියෙක් වෙලා. එතකොට කවුද ඒ නගරේ SP? අර ඉන්ස්පෙක්ටර් ජන්තු. ඉතින් ජනවර්ජනට හැමෝම ගෞරව කරනවා. එයාට අස්සපතක් තියෙනවා. ඒ කාලේ කතන්දරයක්නේ. හැබැයි ඉන්ස්පෙක්ටර් ජන්තුට මෙයාගේ මූණ මතකයි. ඒ විතරයි නෙමෙයි මෙයාට අයෝමය කාය ශක්තියක් තිබුණා. ඉන්ස්පෙක්ටර් ජන්තුට පේනවා මේ දැන් ප්‍රභූවරයා වගේ ඉන්න කෙනා ඉස්සර කාලේ ගොඩක් වැඩ කරපු කෙනෙක් වගේ මෙයා අර ජනවර්ජනද දන්නේ නැහැ කියලා ජන්තුට මතක් වෙනවා. ඉතින් දවසක් මේකයි කතාව. මම ඉක්මනින් ඉවර කරන්න. දවසක් මේ මිනිස්සේ කරත්තට යට වෙලා දැන් කරත්තේ එරෙන්න යනවා. මිනිස්සයා කරත්තේ යට. ඔක්කොම මේක අදින්න හදනවා ගලව ගන්න එකම ක්‍රමයයි තියෙන්නේ. කරත්තේ යටට ගිහිල්ලා ජීවිතයේ පර්දුව තබා මේ රෝද ටික යට ඇක්සල් එකෙන් උස්සන්න ඕන වෙන ක්‍රමයක් නැහැ. ජනවර්ජන මහත්තයා තමාගේ අස් කරත්තෙන් යන ගමන් මේක දැක්කා. එතන නැවැත්තුවා. ඉන්ස්පෙක්ටර් ජන්තු බලන් ඉන්නේ. ජනවර්ජන මහත්තයා දන්නවා එයාට මේක කරන්න ශක්තිය තියෙනවා. හැබැයි එයා ඒක කරොත් ඉන්ස්පෙක්ටර් ජන්තු දැනගන්නවා මෙයා කවුද කියලා. ඒ වුණාට ජනවර්ජන මහත්තයාගේ ලස්සන අලංකාර සලුවහක් කරලා අර කරත්තේ අස්සට ගිහිල්ලා ජීවිතයේ පරදුවට තබා මෙහෙම දිගා වෙලා මේක ඉස්සුවා. එතකොට ටික උස්සනකොට අර මනුස්සයාට ආයෙත් හුස්ම ගන්න පුළුවන් වුණා. මිනිස්සු එයාව ඉක්මනට එළියට ඇදලා ගත්තා. මුක්කු තියලා ජනවර්ජන මහත්තයාත් එළියට ආවා. හැබැයි ජනවර්ජන මහත්තයා ඒ ගැලවීම ඉෂ්ට කළ දුන්නට ඒ මනුස්සයාට ඉන්ස්පෙක්ටර් ජන්තු මෙයා දිහා සාවඥ ලෙස බලලා හිනාවක් දැම්ම. ඒ කියන්නේ මම දන්නවා ඔයා කවුද කියලා. ඔයා අර පරණ ගැලී වහලා. ඊට පස්සේ කතන්දරේ යනවා. අවසානයේ ගිනි ගන්න ඒ කර්මාන්ත ශාලාවක් ගිනි ගත්ත වෙලාවක ජනවර්ජන මහත්තයා ඉන්ස්පෙක්ටර් ජන්තුගේ ජීවිතය ගලව ගන්නවා. ඒක කතාවක් තමයි. නමුත් ඒකෙන් අපිට තේරෙන අර ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානය සහ එද නැති මාර්ග ඔබ තෝරා ගැනීම. මම කතා කරා ඇති. thank you සම්බන්ධ වුණාට අද මම වැඩි කතා කරේ කොවිඩ් ගැන නෙමෙයි. අර ඔබේ ජීවිතය හදා ගැනීම. දැන් මීට ඉස්සෙල්ලා මම කියලා තියෙනවා උදේ 6ට නැගිටින්න අවශ්‍යයි. ළමයි ඉරුදාව දකින්න අවශ්‍යයි. එතකොට අපේ ක්‍රොනෝබයොලොජි එක ජෛව කාලානුක්‍රමය හරියට හැදෙනවා. ඊට පස්සේ උදේ 8ට තාත්තා පුතා එක්ක ඉඳගෙන ටයිම් ටේබල් එක ලියන්නම අවශ්‍යයි. එයාගේ දන්නව ලියන්න ඕනේ. ඒ උනට ලියවන්නම අවශ්‍යයි. රණ්ඩු කරන්න බෑ. ලියන්න අවශ්‍යයි. එතකොට පැය සෙල්ලම් කරන වෙලාව මම ඉතිසලා කියලා දෙනවනේ කොහොමද ගෙදර සෙල්ලම් කිරීමක් හදාගන්නේ. ගෙදර ජිම් එකක් හදාගන්නේ. වැලි දාලා පොඩි ස්ට්‍රෙච් එකක් හදාගන්නේ. පොල් ළමයින්ට අමාරු කාලයක්. ඉතින් ආගෙන ඉන්න ස්තුතියි. මේක අනිත් අය සමග බෙදා ගන්න. thank you.